හරි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2018 සාපේක්ෂ ප්‍රවේග ගැටලුව. හරි. 2018 සාපේක්ෂ ප්‍රවේග ගැටලුව ගාන ඕනයි ස්ක්‍රීන් එකෙන් බලා ගන්න. මේ විදිහට අපිට 2018 ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. පොළොවට සාපේක්ෂව u ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයකින් උතුරු දිශාවට නැවක් යාත්‍රා කරයි. එක්තරා මොහොතකදී නැවේ සිට දකුණෙන් නැගෙනහිරට බීටා කෝණයකින් නැවේ පෙදෙහි සිට p කිලෝමීටර් දුරකින් b1 බෝට්ටුවක් නිරීක්ෂණය කරනු ලැබේ. මෙම මොහොතේදීම b2 බෝට්ටුවක් නැවේ සිට බටහිරින් q කිලෝමීටර් දුරකින් නිරීක්ෂණය කරනු ලැබේ. බෝට්ටු දෙකම පොළොවට සාපේක්ෂව v විශාල u ඒකාකාර ප්‍රවේගයෙන් සරලරේඛීය පෙත්වල නැව අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් ගමන් කරයි. පොළොවට සාපේක්ෂව බෝට්ටුවල පෙත් නිර්මාණය කිරීම සඳහා ප්‍රවේග ත්‍රිකෝණ දල සටහනක් එකම රූප සටහනක් අඳින්න. පොළොවට සාපේක්ෂව v1 බෝට්ටුවේ පෙත උතුරෙන් බටහිර බව පෙන්වන්න. හරි. ඒ කියන්නේ නෙමෙයි. අපි මුලින්ම කරලෙමු සාපේක්ෂ ප්‍රවේග සටහන් ටික නිර්මාණය කරන්න. හරි. දීලා තියෙන දත්ත ටික ලකුණු කරගන්න සහ ආරම්භයේදී ඒ දෙන්න ඉන්නවා කියලා තියෙන විදිය රූප සටහනකින් දක්ව ගන්න. හොඳට කියව ගන්න. ඕකේ දාලා තියෙන සටහන් කරගද්දි ඉන්නවා කියලා තියෙන විදිය ලකුණු කරගද්දි පොඩ්ඩක් සමහර ළමයින්ට ඔක වරදින්න පුළුවන්. බලන්න ඕක මේ විදිහයි නිවැරදිව ලකුණු වෙන්න ඕනේ. හරි. අපි දීලා තියෙන වස්තු ටික අංකණය කරගමු. වස්තු ටික අංකණය කරද්දී අපිට එනවා b1 මේ අපි කතා කරන්නේ 2018 b1 කියලා මම ගන්නවා b1 බෝට්ටුව b2 කියලා මම ගන්නවා b2 බෝට්ටුව b2 බෝට්ටුව හරි. තව අපිට ඉන්නේ කවුද කියලා බලමු. තව අපිට නැවක් ඉන්නවා. නැව මම s කියලා දක්ව ගන්න. නැව s කියලා දක්ව ගන්න. නැව s කියලා දක්ව ගන්න. තව අපිට ඉන්නවා ජලය. අපිට දීලා තියෙනවා සාපේක්ෂ ප්‍රවේගයන් ජලයට සාපේක්ෂව. අපිට දීලා තියෙන්නේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගයන්. එහෙනම් අපි තව වස්තුවක් අංකණය කරගමු පොළොව කියලා. e කියලාම පොළොව අංකණය කරගන්න. ඔන්න ඔය කියන වස්තුත් එක්ක තමයි සාපේක්ෂ ප්‍රවේගයන් අපිට සටහන් කරගන්න වෙන්නේ. හරි. ලකුණු කරගමු පොළොවට සාපේක්ෂව u ඒකාකාර ප්‍රවේගයෙන් උතුරු දිශාවට නැවක් යාත්‍රා කරයි. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව නැවේ ප්‍රවේගය උතුරට u උතුරු දිශාවට u. ඊළඟට බෝට්ටු දෙක පොළොවට සාපේක්ෂව ගමන් කරන්නේ v ප්‍රවේගයකින්. පොළොවට සාපේක්ෂව මම දෙන්නට පොදු ලියා ගන්න. පොළොවට සාපේක්ෂව b1 කියන එක්කෙනා සහ 2 කියන එක්කෙනාගේ ප්‍රවේග v ප්‍රවේග වලින් විශාලත්වය විතරයි දන්නේ. අපිට මේ වගේ අසමානතාවයක් දීලා තියෙනවා කොහොම එක්කෙනෙක්ද v කියන එක්කෙනා u ට වඩා විශාලයි කියලා. ඕක අපිට වැදගත්. v කියන එක්කෙනා u ට වඩා විශාලයි කියලා අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා. හරි. ඊළඟට අපි වස්තු දෙක ඉන්න විදිහ අපි අංකණය කරගමු. මුලදී වස්තු ටික ඉතියේ කොහොමද කියලා බලමුකෝ. මේක හොඳට කියවන්න. මේකේ තියෙන මෙහෙම එකක්. එක්තරා මොහොතකදී නැවේ සිට දකුණින් නැගෙනහිරට බීටා කෝණයකින් නැවෙහි පෙතේ සිට මොකද්ද මේ නැවේ පෙත කියන්නේ? නැවේ පෙත කියන්නේ නැව ගමන් කරන ගමන් මාර්ගය. නැව ගමන් කරන ගමන් මාර්ගය. ඒතර නැවේ පෙත අපි නිර්මාණය කළොත් නැවේ පෙත කියන එක කෙනා නිර්මාණය කළොත් නැවේ පෙත තියෙනවා මේ හරියට අදින්න. නැවේ පෙත කියන එක කෙනා තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. නැවේ පෙත නැව යන්නේ උතුරට u ප්‍රවේගයෙන්. එහෙනම් නැවේ පෙත තියෙන්න ඕනේ මෙන්න මේ වගේ රේඛාවක් ඔස්සේ. මේ තියෙන නැවේ පෙත අපිට දීලා තියෙනවා උතුරට u ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා. මේක තමයි නැවේ පෙත වෙන්නේ. හරි. කලින් කිව්වා වගේ මේක තමයි නැවේ පෙත වෙන්නේ. b1 බෝට්ටුව ඉන්නේ කොහෙද කියලා බැලුවොත් b1 කියන බෝට්ටුව ඉන්නේ නැවේ සිට දකුණින් නැගෙනහිරට බීටා කෝණයකින්. නැවේ සිට නැව කියන එක කියලා මේ කියන්නේ මම හිතන නැව කියන එක මේ හරියට කියලා. අන්න මොතන තමයි ආරම්භයේ ඉන්නේ. නැවේ පෙතේ සිට නැත්නම් නැවේ සිට දකුණින් බීටා කෝණයක් නැගෙනහිරට. මෙන්න දකුණ මෙන්න නැගෙනහිර කොච්චර කෝණයක්ද? බීටා කෝණයක්. බීටා කෝණයක් නැගෙනහිර දිශාවක තමයි b1 කියන බෝට්ටුව ඉන්නේ. එහෙනම් b1 කියන බෝට්ටුව ඉන්නේ උතන. මෙන්න මෙයාගේ අර p දුර කියන්නේ මොකක්ද? මෙන්න මේ දුර තමයි p වෙන්නේ. මේ දුර තමයි කිලෝමීටර් p වෙන්නේ. b1 බෝට්ටුව නැගෙනහිරින් p කිලෝමීටර් දුරකින්. හැබැයි බටහිරින් දකුණෙන් නැගෙනහිරට බීටා කෝණයක් ආන්ත දිශාවක ඉන්නේ. එන වගේ තැනක ඉන්නේ. b2 බෝට්ටුව මෙන්න මේ කියන නැවේ ඉඳන් කිලෝමීටර් q දුරකින් බටහිරින් ඉන්නවා. එහෙනම් b2 බෝට්ටුව මෙන්න මේ වගේ තැනක q කිලෝමීටර් දුරකින් ඉන්න ඕන. මෙන්න මෙතන තමයි අපි නැවෙ ඉන්නේ. ඔතන තමයි නැවෙ ඉන්නේ. ඒතර ආරම්භයේදී මෙන්න මේ ඉන්න විදිය වැදගත්. ඉන්නේ ওই විදියට. හරිනේ? ඊළඟට වැදගත් දේ තමයි මෙන්න මේ කියන බෝට්ටු දෙක කොහොමද චලනය වෙන්නේ? මේ බෝට්ටු දෙක චලනය වෙන්නේ නැව අල්ල ගන්න අපේක්ෂාවෙන්. නැව අල්ල ගන්න අපේක්ෂාවෙන් කියන්නේ දෙන්නම කොහොම හරි කියලා නැව හම්බෙන්න ඕන. ඒතර අපි නැවට සාපේක්ෂව බෝට්ටු වල ප්‍රවේගයන් හෙව්වොත්
නැවට සාපේක්ෂව බෝට්ටු වල ප්‍රවේගයන් හෙව්වොත් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන තීරය වල ඉගෙන ගත්තදී වස්තු දෙකක් එකිනෙකට මුණ ගැහෙන්න ගමන් කරනවා නම් චලනය වල වස්තු දෙකක් එකිනෙකට මුණ ගැහෙන්න ගමන් කරනවා නම් එක්කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ ප්‍රවේගයේ දිශාව ඒ දෙන්න යා කරන රේඛාව ඔස්සේ තියෙන්න ඕන. මොකද්ද ඔය සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ? ඊට සාපේක්ෂව b ගේ ප්‍රවේගය කියන්නේ a ට පේන විදිහට b ගේ ප්‍රවේගය. එහෙම නැත්නම් a කියන එක්කෙනා නිශ්චලයි නම් b ගමන් කරන විදිය. a නිශ්චල නැහැ. ඒව නිශ්චල කළොත් b කියන එක්කෙනා යන විදිය. එතකොට දෙන්නෙක් එකිනෙකට මුණ ගැහෙන්න ගමන් කරනවා නම් එක්කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ ප්‍රවේගය හොයනවා කියන්නේ එක්කෙනෙක්ව නිශ්චල කරලා අනිත් එක්කෙනාව යවනවා. එතකොට මුන් දෙන්න හම්බෙන්න ඕන නම් අර නැවතිලා ඉන්න එක්කෙනාගේ දිශාවට යන්න එපයි. ඒතර ඕක තමයි අපි කියන්නේ වස්තු දෙකක් මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන විදියට නම් චලනය වෙන්නේ එක් වස්තුවකට සාපේක්ෂව අනිත් වස්තුවේ ප්‍රවේගය හෙව්වොත් ඔය කියන ප්‍රවේගයේ දිශාව ඔය කියන වස්තු දෙක යා කරන රේඛාව ඔස්සේ පවතින්න ඕන. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන B2 බෝට්ටුවත් යන්නේ නැව හම්බෙන්න B1 බෝට්ටුවත් යන්නේ නැව හැම්බෙන්න අපි නැව උතර නැවතුවොත් නැව නවතින්නේ නැහැ නැව ඇත්තටම යනවා නැව උතර නැවතුවොත් නැව නවත්තනවා කියන්නේ නැවට සාපේක්ෂ ප්‍රවේගය හෙව්වොත් නැවට සාපේක්ෂ ප්‍රවේගය හෙව්වොත් B2 බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව මේ දිශාවට වෙන්න ඕන පොළොට සාපේක්ෂ නැවට සාපේක්ෂව B2 බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව මේක නැවට සාපේක්ෂව B1 බෝට්ටුවේ ප්‍රවේගයේ දිශාව මේක කියප එක තේරෙන්නේ නැති තීරය තමයි වස්තු දෙකක් එකිනෙකට මුණ ගැහෙන්න ගමන් කරනවා නම් එක්කෙනෙක්ට සාපේක්ෂව අනිත් එක්කෙනාගේ ප්‍රවේගයේ දිශාව ඒ දෙන්න යා කරන රේඛාව ඔස්සේ පවතින්න ඕන. හරි. එහෙනම් අපි ලියමු ප්‍රවේග සමීකරණ ඔන්න ඔය කියන නැවට සාපේක්ෂ බෝට්ටු වල ප්‍රවේගයන්ට නැවට සාපේක්ෂව බෝට්ටු වල ප්‍රවේගයන්ට හරි ලියමු. මෙන්න ලියමු. නැවට සාපේක්ෂව මම දෙන්නට පොතේ ලියන්නම්. නැවට සාපේක්ෂව බෝට්ටු වල ප්‍රවේග මම මෙතන bi කියලා දාන්නම් i කියන එක කෙනා 1 සහ 2 වෙන්න පුළුවන්. B1 සහ B2 බෝට්ටු දෙකක් තියෙන නිසා. එතකොට මෙතන පොළවට සාපේක්ෂව BI දාන නැවට සාපේක්ෂව පොළව නැවට සාපේක්ෂව පොළව ලකුණු කරගමු. පොළවට සාපේක්ෂව බෝට්ටු යන්නේ B ප්‍රවේගයෙන් විශාලත්වය විතරයි දන්නේ දිශාව දන්නේ නැහැ. නැවට සාපේක්ෂව පොළවට සාපේක්ෂව නැහැ උඩට එහෙනම් නැවට සාපේක්ෂව පොළව යටට දකුණට U ප්‍රවේගය. අපි විශාලත්වය සහ දිශාව දන්නේ එක්කෙනාව මෙන්න මේකේ සමාන කිරීම ළඟට ගමු. කේන කාට ප්‍රශ්න කියනවා නම් මෙයා වෙන්න වෙන මාරු කරන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඇයි මේ U V ඕවා දෛශික ප්‍රවේග දෛශික ප්‍රවේග න්‍යාදේශ නියම පිළිපදින නැත්නම් දෛශික කියන කට්ටිය දෛශික එකතුව න්‍යාදේශ නියම පිළිපදින. ඒ කියන්නේ මාරු කරලා එකතු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඒ නිසා මේ දෙන්නවම මාරු කරලා එකතු කරනවා. හරිනේ. මෙයා මම PR කියන දෛශිකයෙන් ගන්න. මෙයාව PQ කියන දෛශිකයෙන් ගන්න. මෙයාව QR1 සහ 2. ඇයි අපිට දෙන්නෙක් ඉන්නවා. නැවට සාපේක්ෂව පොළොට සාපේක්ෂව බෝට්ටු දෙන්නෙක් ඉන්නවනේ. එහෙනම් ප්‍රවේග දෙකක් තියෙනවා. දෙක තමයි මේකෙන් හඳුන්වන්නේ. તો සම්ප්‍රයුක්තය PR1,2 ගෙන් එනවා. කවුද PR1 කියන්නේ? PR1 කියන්නේ නැවට සාපේක්ෂව B1 බෝට්ටුවේ ප්‍රවේගය. PR2 කියන්නේ කවුද? නැවට සාපේක්ෂව B2 කියන බෝට්ටුවේ ප්‍රවේගය. හරිනේ. දැන් අපි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය නිර්මාණය කරමු. ප්‍රවේග ත්‍රිකෝණය නිර්මාණය කරමු. හරි. මුලින්ම අපි අඳගමු PR1 PQ කියන දෛශිකය. කවුද PQ කියන්නේ? පල්ලෙහාට U තියෙන දෛශිකය. එහෙනම් මෙන්න PQ දෛශිකය. මෙන්න PQ දෛශිකය. පල්ලෙහාට U ඊළඟට QR1 QR2 පටන් ගන්න ඕනේ Q වලින් ඉවරෙන්නේ R1 R2 වලින්. දන්නේ අපි R1 R2 කොයිද ඉන්නේ කියලා. ඇයි V වල දිශාව දන්නේ නැහනේ. හැබැයි අපි සාධාරණ පදයක් නිර්මාණය කරනවා R1 සහ R2 ඉන්න පුළුවන්. කොහොමද ඒක නිර්මාණය කරන්නේ? Q කියන එක කෙනා කේන්ද්‍රය කරගෙන V විශාලත්වය අරය වෙච්ච වෘත්තයක් නිර්මාණය කරන්න. V විශාලත්වය අරය වෙච්ච වෘත්තයක් නිර්මාණය කරන්න. මෙන්න කේන්ද්‍රය, මෙන්න වෘත්තය. දැන් අපිට අසමානතාවයක් දීලා තියෙනවා V කියන එක කෙනා U ට වඩා විශාලයි කියලා. එහෙනම් මේ විදිහට වෘත්තය නිර්මාණය කළාට පස්සේ Q වලින් නම් අරය මෙන්න මේ වගේ තැනකින් යන්න ඕන. හරිනේ? ඔන්න ඔය වගේ වෘත්තයක් නිර්මාණය වෙන්න ඕන. විභාගයේදී ලවකටක් පුළුවන් නම් පාවිච්චි කරන්න. හරි? ඔය විදිහේ වෘත්තයක් නිර්මාණය වෙන්න ඕන. දැන් අපි නිර්මාණය කරන්න ඕන PR1 සහ PR2 කියන දෛශික. කවුද PR1 කියන්නේ? නැවට සාපේක්ෂව B1 බෝට්ටුවේ ප්‍රවේගය. නැවට සාපේක්ෂව B1 බෝට්ටුවේ ප්‍රවේගය. දැන් අපි දන්නවා නැවට සාපේක්ෂව B1 බෝට්ටුවේ ප්‍රවේගය මෙන්න මේ කියන දිශාවට තියෙන්න ඕන. ඇයි ඒ? බෝට්ටුව එන්නේ නැව හම්බෙන්න. හම්බෙනවා නම් උන් දෙන්න යා කරන රේඛාව ඔස්සේ ප්‍රවේගය තියෙන්න ඕන. එහෙනම් නැවට සාපේක්ෂව B1 බෝට්ටුවේ ප්‍රවේගය මෙන්න මේ වගේ දිශාවකට. ඒ කියන්නේ
මෙන්න මේ යටි සිරස සමග බීටා කෝණයක් හදන දිශාවට හරි මෙන්න මේ වගේ දිශාවකට ඔක තියෙන්න ඕන. මම මේ විදිහට ගත්තොත් මෙන්න මේ වගේ දිශාවකට තමයි ඕක තියෙන්න ඕනේ. ඔය වගේ දිශාවකට තමයි තියෙන්න ඕනේ. හරිනේ. මම පොඩ්ඩක් වෘත්තේ පිළිවෙලට අදින්න නැත්නම් අපිට දිගවල හොයාගන්න පොඩි ප්‍රශ්න ඉන්න පුළුවන්. මෙන්න අපි PQ පල්හැට U මෙයා කේන්ද්‍රය කරගෙන අරේ V වෙච්ච වෘත්තයක් නිර්මාණය කරන්න. අන්න වෘත්තය. ඔන්න වෘත්තය. හරි වෘත්තයක් අදින්න. මේක වෘත්තේ මාතින් අදින්න එහෙම වෙන්න පුළුවන් වෘත්තයක් අදින්න. හරි. ඊළඟට P හරහා නිර්මාණය කරන්න මෙන්න මේ දිශාවට. දිශාව කාට හරි පැටලෙනවනම් මොකක්ද දිශාව කියලා බලන්න. මෙයා බීටා නම් මේක අනුවරින බීටා වෙනවා. එතකොට මේක බීටා. උතුරට බීටා කෝණයක් ආනත දිශාවකටයි මෙයා ගමන් කරන්නේ. මෙන්න මේ වගේ දිශාවකට. හරි. එතකොට අපි කෝණය දාගත්තොත් මෙන්න මෙයා බීටා වෙන්න ඕන. මෙතන කෝණය බීටා වෙන්න ඕන. හරිනේ. මේ තියෙන කවුද? PR1. මෙතන තමයි R1. මේ ඇන්ද B1 බෝට්ටුව දාන දිශාව. ඊළඟට B2 බෝට්ටුව නැවට සාපේක්ෂව B2 බෝට්ටුව මේ පැත්තට. එහෙනම් නැවට සාපේක්ෂව B2 බෝට්ටුව කියන්නේ PR2. මෙහෙට P හරහා මෙන්න මේ කියන පතේට නැත්නම් මේ ගමන් මාර්ගයට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න. මෙන්න ඉන්න අපේ PR2. ඔන්න ඉන්න අපේ PR2. හරිනේ? එතන R2. ඔතන ඉන්න අපේ PR2. හරි. දැන් අපි ප්‍රවේග ත්‍රිකෝණ ටික සම්පූර්ණ කරගමු. ප්‍රවේග ත්‍රිකෝණ සම්පූර්ණ කරගමු. මෙන්න මේ විදිහට ප්‍රවේග ත්‍රිකෝණ සම්පූර්ණ වෙනවා. හරි මේ විදිහට. දැන් මේ ටික වෘත්තය ආරයන්. මේවා වෘත්තය ආරයන් මෙයා V මෙයා B. ඔය විදිහට සෙට් වෙයි. හරිනේ? අපිට මුලින් කියන්නේ ඔන්න ඔය කියන ප්‍රවේග ත්‍රිකෝණ එකම සටහනක නිර්මාණය කරන්න කියලා. හරි. අපි එකම ත්‍රිකෝණයක ප්‍රවේග ත්‍රිකෝණ සටහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ කියන පොළොවට සාපේක්ෂව B1 බෝට්ටුවේ පෙත උතුරින් බටහිරට පොළොවට සාපේක්ෂව B1 බෝට්ටුවේ පෙත මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂව B1 බෝට්ටුවේ පෙත කියන්නේ QR1 කියන එක නා බටහිරට බීටා රින sin inverse u sin බීටා මෙතන v කෝණයක් හදන බව පෙන්වන්නලු. හරි. මොකද්ද කියන්නේ? මෙන්න මේ QR1 කියන එක කෙනා උතුරෙන් බටහිරට හදන කෝණය අපෙන් අහනවා. QR1 කියන එක කෙනා උතුරෙන් බටහිරට හදන කෝණය අහනවා. ඔය මොකක්ද අහන කෝණය? මෙන්න මේ කියන කෝණය. මෙන්න QR1 උතුරෙන් බටහිරට මේක මම ඇල්ෆා කියලා දාගන්න. ඔන්න ඔය ඇල්ෆා කියන කෝණය තමයි අපෙන් අහන්නේ. ඇල්ෆා කියන කෝණය තමයි අපෙන් අහන්නේ. හරි. කොහොමද යන්නේ කියලා බලුවොත් අපි යමු sin සූත්‍රය. හරි ලේසි. කොහොමද? මේක ඇල්ෆා. මට මේ කෝණය දාගන්න පුළුවන්. phi ඍණ බීටා. මෙයා phi ඍණ බීටා 180 ඍණ බීටා. හරි. එහෙනම් මේ කෝණය මොකක්ද? මේ කෝණය මෙයා ඇල්ෆා නම් මෙයා phi ඍණ බීටා තුන් දෙනා එකතු කරාම phi වෙන්න ඕන. එහෙනම් මෙයා බීටා ඍණ ඇල්ෆා වෙන්න ඕන. මෙයා බීටා ඍණ ඇල්ෆා වෙන්න ඕන. අපි sin සූත්‍රය දාමු. කාට sin සූත්‍රය දාන්නේ? R1QP ත්‍රිකෝණයට මම මේ ටික වකන්නත් දැන්. R1QP ත්‍රිකෝණයට sin සූත්‍රයම දානවා. R1QP ත්‍රිකෝණයට sin සූත්‍රය. මොකක්ද වෙන්නේ? sin සූත්‍රය මතකද කට්ටියට? sin බීටා ඍණ ඇල්ෆා යට u නැත්නම් ඔක අනිත් පැත්ත. u යට sin බීටා ඍණ ඇල්ෆා සමානයි sin phi ඍණ බීටා යට නැත්නම් b යට sin phi ඍණ බීටා වැඩි කොට දාමු. මෙතනින් මට ගන්න පුළුවන් sin phi ඍණ බීටා කියන්නේ sin බීටා. මේක ඇතුළේ අපි ඕන කෝණේ ඉන්නේ. අව කොහොමද තියාගමු. ඕක අපි උත්තර කරගමු. sin බීටා ඍණ ඇල්ෆා කියන එක නා මෙයාව හරස් කරලා මෙයා මේ පැත්තට ගෙනිච්චොත් sin 180 ඍණ බීටා කියන්නේ sin බීටා. එතකොට u බෙදීම b වතාවක් sin බීටා කියලා මට එකක් එයි. හරිනේ. දෙපැත්තෙම sin ඉන්වර්ස් ගමු. මොකද මම ඇල්ෆා කෙනෙක් කියලා හොයන්න ඕන නිසා. එතන මට එනවා බීටා ඍණ ඇල්ෆා සමානයි sin ඉන්වර්ස් u බෙදීම b වතාවක් sin බීටා. ඇල්ෆා කෙනෙක් කියලා උත්තර කරගත්තොත් ඇල්ෆා කෙනෙක් කියලා මට එනවා බීටා ඍණ sin ඉන්වර්ස් u බෙදීම b වතාවක් sin බීටා. ඔන්න ඔය වගේ උත්තරයක් එයි. ඔන්න ඔය වගේ උත්තරයක් එයි. හරි. ඊට පස්සේ අපි අහනවා පොළවට සාපේක්ෂව B2 බෝට්ටුවේ පෙත. පොළවට සාපේක්ෂව B2 බෝට්ටුවේ පෙත කියන්නේ QR2.
පොළොට සාපේක්ෂව B2 බෝඩ්ඩුවේ පෙත කියන්නේ QR2. හරි. ඒතර මේ රේඛාවේ පෙතනහනේ මම මෙයා ගැමා කියලා දාගන්නවා. මේ කොටේ ගැමා කියලා දාන්න. හරි ලේසියෙන් ගැමා කියන එක කියලා මට හොයන්න පුළුවන්. කොහොමද ගැමා කියන එක කියලා හොයන්නේ? මෙන්න මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙයා V, මෙයා U. මේ කෝණට සාපේක්ෂව කර්ණය සහ බද්ධපාදය මම දන්නවා. එහෙනම් මට ගන්න පුළුවන් මෙහෙම එක්කෙනෙක්. මම මේ කැලම කරන්න. මේ ටික මට දැන් ඕනේ නැහැ. අන්න ඔයගොල්ලෝ පිළිවෙලට බලා ගන්න බෝඩ් එක. එතකොට මට ගැමා කියන එක කෙනා අල්ලලා කොස් ගැමා කියන එක කෙනා ලියන්න පුළුවන්. කොස් ගැමා කියන එක කෙනා ලියන්න පුළුවන්. කොස් ගැමා කියන එක කෙනා සමාන වෙනවා කාටද? බද්ධපාදයේ u බෙදීම v ට. එතකොට ගැමා කියන්නේ cos inverse u බෙදීම v. අපෙන් අහන්නේ පොළොවට සාපේක්ෂව B2 කියන බෝඩ්ඩුවේ ගමන්පතය. එහෙනම් පොළොවට සාපේක්ෂව B2 බෝඩ්ඩුවේ ගමන්පතය මට ලියන්න පුළුවන් මේ විදිහට. උතුරෙන් ගැමා කෝණයක් බත් නැගෙනහිරට. උතුරෙන් ගැමා කෝණයක් නැගෙනහිරට. උතුරෙන් ගැමා කෝණයක් නැගෙනහිර දිශාවට. පොළොවට සාපේක්ෂව B2 කියන බෝඩ්ඩුවේ ප්‍රවේගය තිබෙනවා. කවුද ගැමා කියන්නේ? අපි උඩින් හොයලා තියෙන ගැමා කියන එක නා. හරිනේ ඔය විදිහට ලියලා තිබ්බා හොඳටම ප්‍රමාණවත්. හරි. ඊළඟට අපෙන් අහන්නේ ගානේ මෙන්න මෙහෙම කතන්දරයක්. B ට සමානයි 5 බෙදීම 3 සහ B සමානයි මූල 3 u යයි ගනිමු. B ට කියන එක නේද අපිට අගයක් දීලා තියෙනවා. හරි ලේසි කරලා ඒගොල්ලෝනේ. හරි අපිට දීලා තියෙනවා B ට කියන එක නා 5 බෙදීම 3යි කියලා. B ට කියන එක නා 5 බෙදීම 3යි. තව u සහ v අතර සම්බන්ධයක් දීලා තියෙනවා. v කියන එක නා මූල 3යි u. v සමානයි මූල 3යි u. හරිම ලේසි. හරි. දැන් අපි කෝණ ටික දාන්න පොඩ්ඩක්. කෝණ ටික දාන්න. B ට කියන එක නා 5 බෙදීම 3යි. හරි. මෙන්න මෙයා 5 බෙදීම 3යි. B ට කියන එක නා 5 බෙදීම 3යි නම් අපිට alpha කියන එක නා හොයාගන්න පුළුවන්. කාගෙන්ද හොයන්නේ? මෙන්න අපි alpha. මෙන්න අපි alpha. මෙයාගෙන් අපි ගමු alpha කියන එක නා. alpha සමානයි B ට කියන්නේ 5 බෙදීම 3යි. ඍණ sin inverse u කියන එක නා u කියන එක කොහමද? B කියන එක අපි ආදේශ කරමු මූල 3යි u. sin beta sin 5 බෙදීම 3 sin 60 මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2යි. මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා. alpha සමානයි 5 බෙදීම 3 ඍණ sin inverse භාගය. sin inverse භාගය කියන්නේ 5 බෙදීම 6යි. 5 බෙදීම 6යි. 60න් 30ක් අඩු කරන්නලු. උත්තරේ 30යි. අනේ හරි ලස්සනයි. alpha කියන එක අපිට එනවා 5 බෙදීම 6යි කියලා. 5 බෙදීම 6යි කියලා. ලස්සන කෝණ ටිකක් එන්න වැඩි දීලා තියෙනවා 5 බෙදීම 6යි කියලා. alpha කියන එක එනවා. හරි. ඊට පස්සේ අපිට මොකද්ද කරන්න කියන්නේ කියලා බලමු. නම් 3යි q වර්ගයේ විශාලයි 8යි p වර්ගයේ නම් b1 බෝට්ටුව b2 බෝට්ටුවට පෙර නැවල්ලා ගන්නා බව පෙන්වන්න. දෙන්න නැවල්ලා ගන්න යන්නේ රේස් එකක් ගිහිලා තියෙන්නේ. අපිට කියනවා b1 බෝට්ටුව b2 බෝට්ටුවට කලින් b1 බෝට්ටුව b2 බෝට්ටුවට කලින් නැවල්ලා ගන්නවා කියලා පෙන්වන්නලු. b1 බෝට්ටුව b2ට කලින් යනවා කියන්නේ ගත වෙන කාලය අඩුයි b1ට. කාලය අඩුයි කියන්නේ ඉක්මනට ගිහිල්ලානේ. එහෙනම් අපි පෙන්වන්න ඕනේ t1 කියන එක කියලා මම හිතුවා b1 බෝට්ටුවට නැවල්ලා ගන්න යන කාලය කියලා. t2 කියලා හිතුවොත් මම b2 බෝට්ටුවට නැවල්ලා ගන්න ගත වෙන කාලය කියලා. මම පෙන්වන්න යන්නේ t1 කියන එක කියලා t2ට වඩා කුඩයි කියලා. එතකොට මම මොනවාද හොයාගන්න ඕනේ? t1 සහ t2. කොහොමද හොයන්නේ? s සමානයි ut s බෙදීම v ගෙන් තමයි කාලය කියන එක කියලා හොයාගන්නේ. එතකොට මෙතන අපි සාපේක්ෂව s කියන එක අපි දන්නේ මේ දුරවල් දන්නේ නැවට සාපේක්ෂව. නැව නිශ්චල කරාම තමයි දුරවල් ටික දන්නේ. නැවට සාපේක්ෂව දුරවල් ටික දන්නේ. නැවට සාපේක්ෂව දුරවල් ටික නම් දන්නේ අපි ප්‍රවේගය හොයාගන්නත් ඕනේ නැවට සාපේක්ෂව. නැවට සාපේක්ෂව ප්‍රවේග ටික හොයලා දුරෙන් බෙදලා නැවට සාපේක්ෂව දුරවල් ටික දන්නවා ප්‍රවේග ටික හොයලා ඕක බෙදලා කාලය හොයාගන්න පුළුවන්. කාලය හොයාගන්න පුළුවන්. හරිනේ? ඒ විදිහට වැඩි දෙමු. හරි. දැන් මෙන්න මේ කියන ප්‍රවේග ත්‍රිකෝණය ඇසුරෙන් තමයි ප්‍රවේග ටික හොයාගන්න වෙන්නේ. ප්‍රවේග ටික කියන්නේ PR1 ගේ විශාලත්වය සහ PR2 ගේ විශාලත්වය. PR2 ගේ විශාලත්වය ලේසියෙන්ම දාගන්න පුළුවන්. PR2 ගේ විශාලත්වය ලේසියෙන්ම ගන්න පුළුවන්. දැන් මේ ටික මට වැඩක් නැහැ. මම මේ ටික මකන්න. එහෙනම් PR2 කියන එක කියනවා බලන්න. PR2 කියන එක කියනවා. PR2 කියන එක කියනවට ලේසියෙන්ම ගන්න පුළුවන්. PR2 කියන්නේ කවුද? V වර්ගයේ ඍණ u වර්ගයේ වර්ගමූලය. V වර්ගයේ ඍණ u වර්ගයේ වර්ගමූලය. හරි. අපි දන්නවා v කියන එක කියන මූල 3යි u කියලා. එහෙනම් මූල 3යි u ගේ වර්ගය
ඍණ u වර්ගයේ වර්ගමූලය. මූල 3 u වර්ගයෙන් 3 u වර්ගයෙන් u වර්ගයට කරාම 2 u වර්ගය කියන්නේ මූල 2 u කියලායි pr2. pr2 කියන එක. මේ කියන්නේ කවුද? නැවට සාපේක්ෂව b2 කියන බෝට්ටුවේ ප්‍රවේගය. නැවට සාපේක්ෂව b2 කියන බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය. නැවට සාපේක්ෂව b2 කියන බෝට්ටුවේ ප්‍රවේගයේ විශාලත්වය. හරි ප්‍රවේගයේ මම මාපාංකය වගේ දාන්න. එයාගේ විශාලත්වය තමයි pr2 ගෙන් එන්නේ. හරි. ඊළඟට අපිට pr1 කියන එක හොයන්න ඕන. හරි pr1 හොයමු. කෝණ ටික දන්නවනේ. මේ කෝණේ දන්නවා. මේ කෝණේ දන්නවා. ඒ කියන්නේ මෙයා හොයාගන්න පුළුවන්. හරි ලේසි. මෙයා බලන්න මෙතන 60යි. මන්න වැඩි ක්ලික් කරොත් ගොඩ මෙතන 60යි නම් මෙයා 120යි. ඒ කියන්නේ 2යි 5 බෙදීම 3යි. මෙතන 120යි. මෙයා 30යි කියලා අපි හොයාගත්තා. මෙයා 30 නම් මෙතන කෝණෙත් කීයද? 30යි. මේ කෝණෙත් 30යි. මේ කෝණෙත් 30යි. මෙයාත් 30යි. මෙයාත් 60යි 120යි. හරි. වැඩි ගොඩ 360යි. දැක්කද? මෙන්න සමදීපාද ත්‍රිකෝණය. කෝණ දෙක සමානයි කියන සමදීපාදයි. මෙයා u නම් අනේ දෙයියනේ මෙයාත් u. pr1 කියන එක නත් u ගොඩේ ගොඩ. එහෙනම් pr1 කියන එක න අපිට එනවා u කියලා. වැඩි හරි ලේසි. pr1 කියන එක න u කියලා අපිට එනවා. pr1 කියන එක න අපිට u කියලා එනවා. හරි. මේක වයින් කරන්න. හරි. දැන් වැඩි දෙන්න තියෙන්නේ. මම ගන්නවා මේ විදියට. b1 බෝට්ටුවට නැව අල්ලා ගැනීමට ගතවන කාලය මම ගන්නම් t1 කියලා. මෙන්න t1 කවුද කාලය? නැවට සාපේක්ෂව බෝට්ටුවේ විස්ථාපනය බෙදන්න ඕන නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. හරි බලන්න නැවට සාපේක්ෂව බෝට්ටුව මෙන්න මේ විදිහේ ගමන් පතේ යනවා නැව අල්ල ගන්න. ඒතර ගමන් කරපු දුර මොකද්ද? p නෙවෙයි. මෙන්න මේ දුර. මෙයා β නම් මෙයා p නම් මේ දුර p cosec β මේ දුර p cosec β මෙන්න මේ දුර p cosec β. ඒ කියන්නේ නැවට සාපේක්ෂව b1 බෝට්ටුව ගමන් කරන දුර p cosec β ගමන් කරපු දුර p cosec β බෙදෙන්න ඕන එයා ගමන් කරපු ප්‍රවේගය. නැවට සාපේක්ෂව b1 බෝට්ටුවේ ප්‍රවේගය pr1. ඔය කියන්නේ p cosec β බෙදෙන්න ඕන u ගෙන්. අපි දන්නවා දැන් β ලගේ β කියන්නේ 5 බෙදීම 3යි. එහෙනම් p cosec 5 බෙදීම 3 බෙදෙන්න ඕන u ගෙන්. ගමු. cosec 5 බෙදීම 3 කියන්නේ එක යට sin 5 බෙදීම 3. එක යට sin 60 කියන්නේ මූල 3 බෙදීම දෙක උඩට මාරු කරන්න. දෙක බෙදීම මූල 3යි u කියලායි. මෙතනින් p එකකුත් එයි. එහෙනම් ගතවන කාලය t1 කියන එක කියලා ඔය වගේ අගයක් එයි. මම ගන්නම් ඊළඟට b2 බෝට්ටුවට නැව ඇල්ලීමට ගතවන කාලය මම ගන්න t2 කියලා. t2 මොකද නැව ඇල්ලීමට ගතවන කාලය? නැවට සාපේක්ෂව ගියපු දුර බෙදන්න නැවට සාපේක්ෂව විස්ථාපනය බෙදන්න උන ප්‍රවේගයෙන්. නැවට සාපේක්ෂව විස්ථාපනය කියු ගෙඩි පිටින් දැන් මේ ලස්සනට තියෙනවා. විස්ථාපනය මොකක්ද? pr2. විස්ථාපනය pr2. එහෙනම් q කියන එක කියලා බෙදෙන්න ඕන මූල 2යි u ගෙන්. අපිට පෙන්වන්න තියෙන්නේ කාල දෙකක් නෙවෙයි. අපිට පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ b1 කියන බෝට්ටුව b2 බෝට්ටුවට කලින් නැවල්ල ගන්නවා නම් අන්න අසමානතාවයක් පෙන්වන්න තියෙනවා. හරිනේ. 3යි q වර්ගයේ විශාලයි 8යි p වර්ගයෙන් නම් ඔන්න ඔය කියන b1 බෝට්ටුව b2 බෝට්ටුවට කලින් නැවල්ලා ගන්නවා කියලා පෙන්වන්න තියෙනවා. හරි. ඔබ දෙවිදිහකට හදන්න පුළුවන්. මෙන්න මේ කාල අතර අසමානතාවය ගොඩනගාගෙන t1 කියන එක කෙනා t2 ට උඩයි කියලා අරගෙන ඔය දීලා තියෙන අසමානතාවය පෙන්වන්න පුළුවන්. නැත්නම් ඔය දීලා තියෙන අසමානතාවයෙන් t1 සහ t2 අතර අසමානතාවය ගොඩනගන්න පුළුවන්. මම යන්න මේ විදිහට. මම මේ දුර අපිට වැඩක් නැහැ. මම යන්න ඒකවල දීලා තියෙන අසමානතාවයෙන් මේ විදිහට. 3යි q වර්ගයේ විශාලයි 8යි p වර්ගය කියලා. 3යි q වර්ගය විශාලයි 8යි p වර්ගය කියලා දීලා තිනවා. මම මේ අසමානතාවයෙන් ගිහිල්ලා පෙන්නන්න t1 ට වඩා t2 විශාලයි කියලා. හරිනේ. ගන්න මම මේ විදිහට මේ දින හදා ගන්න යන්නේ. මම මේ විදිහට ගන්න.
Q වර්ගයේ විශාලයි P වර්ගයේ බෙදීම 3 මේ දෙන මේ විදිහට බෙදන්න. දෙපැත්තේ වර්ගමූලය ගන්න ධන සංඛ්‍යා දෙකකින් බෙදුවේ නිසා සමානතාවය මුත් වෙන්නේ වර්ගමූලය ගන්න. Q බෙදීම 2යි 8 වර්ගමූලය කියන්නේ 2යි මූල 2 විශාලයි P බෙදීම මූල 3යි. හරිනේ? වර්ගමූලය ගත්ත කියලා සමානතාවය වෙනස් වෙන්නේ නැහැ. අරක හදාගන්නේ. මෙයාව හදාගන්නේ නැහැ. හරි. දෙක ඉලක්කම හරස් ගුණ කරන්න. මූල 2 විශාලයි 2යි P බෙදීම මූල 3. ලස්සන වෙන උත්තරේ. තව u එකක් අපි දෙපැත්තම u කින් බෙදන්න. u කියන්නේ ප්‍රවේගයක් ධනයි. u කියන කෙනා ධනයි. ධන නිසා සමානතාවය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් q බෙදීම 2යි මූල 2. sorry q බෙදීම මූල 2 දෙපැත්තම u කින් බෙදන්න. u විශාලයි 2යි P බෙදීම මූල 3යි u. ඔහොම එකක් සෙට් වෙයි. මොකද්ද වෙන්නේ? මේ කවුද? පේනවා මට නම් පේනවා. මේනේ t1 මේනේ t1 sorry මේනේ t2 විශාලයි. කවුද බං මේ ඉන්නේ කවුද? t1 ඔන්න එනවා අපිට ලස්සනට t2 ට වඩා t1 කුඩයි කියලා. t1 කියන එක නා කුඩයි කියන්නේ b1 බෝට්ටුව b2 බෝට්ටුවට කලින් නැව අල්ලගෙන. හරි. ඔය ඉතින් අපි 2018 විවරණය සාපේක්ෂ ප්‍රවිවරණය ඊළඟට අපි සෙට් එකම දානවා 17 16 15 විදිහට යනවා. ඔක්කොම වීඩියෝස් ටික බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යට තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. දිගට වීඩියෝස් ටිකක් වැටේ ඔයාලට. නිසා ඇලර්ට් එකේ ඉන්න. ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. වටනා කියන වීඩියෝ ටිකක් වෙයි කියලා හිතනවා.